Travema hobele ele ai ma hat jeevaya dunne ele ai ma modava ma venuen pudanu labue so daima sudu himalese ele ma Jesus devidunge puja vai pequeno poetrema pavitra vema obele ma hata jeevaya dunne ele ai ma mudava ma venuven pudanu labue so daima sudu himalese ele ma Jesus devidunge puja vai ma Jesus devidunge puja vai oh ma Jesus devidunge puja සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් ඔබ මේ ලස්සන උදෑසන ස්වාමීන් වහන්සේ අප ඉදිරියෙන් තබලා තියෙනවා අපි ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරමින් ඔබ පිළිගන්නවා මේ ලස්සන උදෑසනදී අපි නැගිටි සිටීමෙන් 34 වෙනි ගීතාවලිය අපි කියවලා අපි ස්වාමීන් වහන්සේගේ දෑතට පාර වෙමු අනාර්ග දවසක් උන්වහන්සේ අපට දීලා තියෙනවා මේ ලස්සන උදෑසන ඒ ගීතාවලියේ කළු අකුරෙන් සඳහන් වෙලා තියෙනවා ස්වාමින් වහන්සේ තුල හැම කල්හිම ප්‍රීති වීම. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබ පෙරලා ගත්ත නම් මහත් සමග අපි එකට කියවමු. සෑම කල්හිම ස්වාමින්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛේ නිතරම පවත්නේය. මාගේ ආත්මය ස්වාමින්ගේ ගුණ වර්ණනා කරන්නේය. යටහත් සිත ඇත්තෝ ඒ අසා සන්තෝෂ වන්නෝය. මා සමග ස්වාමින් වර්ණනා කරව. අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස් කරමු. ස්වාමින් සෙවිමි. උන්වහන්සේ මට උත්තර දී මාගේ සියලු බයෙන් මා මිදුස්සේක. ඔහු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණ කිසි කලකත් ලැජ්ජා නොවන්නේය. මේ දුප්පතා මුර ගැසුවේය. ස්වාමින් වහන්සේ ඔහුගේ පස් අසා ඔහුගේ සියලු දුක් වලින් ඔහු ගැලවුසේක. ස්වාමින්ගේ දූතයා උන්වහන්සේට බය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ ඔවුන් මුදාහාරි. ස්වාමින් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ස්වාමින්ගේ ශුද්ධවන්තයනි උන්වහන්සේට බයවව්. මක් නිසාද උන්වහන්සේට බයවන්නන්ට කිසි හිඟයක් නැත.
තරුණ සිංහයෝ හිඟ ඇතුව සාගින්න විනිති. නමුත් ස්වාමින් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය. දරුවනි එව් මට කන් දෙව් ස්වාමින් කෙරෙහි බයවීම තොපට උගන්වන්නෙමි. ජීවිතයට කැමති වූ යහපත දක්නා පිණිස බොහෝ දවස්වලට ප්‍රිය වූ මනුෂ්‍යයා කවරේද? නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කතාවෙන්ද වලකා ගනුව. නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව සමාදානය සොයමින් ඒ යනුව යව. ස්වාමින්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මුර ගැසීමටත් යොමා තිබේ. හාලෙලූයා. අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු. එව් ස්වාමින් වහන්සේට කන් දෙව් මහා සමග ස්වාමින් වර්ණනා කරාව. අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස් කරමු. එයයි අද උදෑසන අපි කරන්න ඇවිත් තිබෙන්නේ. අපේ දෑතෝ ස්වාමීන් අපි ස්තුති කරමුද මේ ලස්සන උදෑසන ගැන. ස්වාමිනී ඇත්තටම ඔබ වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ ස්වාමිනී අපව ගලවපු යේසුස් වහන්සේ. අපි ඇවිත් තිබෙනවා ස්වාමිනී අද ඔබට ඒ උස් වූ ප්‍රශංසාව දෙන්නට. ඔබ වහන්සේගේ ලෙයයි අපව මිදුවේ. ඔබගේ ලෙයයි අපව පවිත්‍ර කළේ. ඔබගේ ලෙයයි අපට වටිනාකමක් ගෙන දුන්නේ. එනිසා මේ ලස්සන උදෑසනදී ශුද්ධාත්ම දෙවිඳුනි ඔබ ඇවිත් කැමති ආකාරයට මේ දේවමය ආරම්භයේ සිට අවසානය දක්වා මේ වූ මැනව. ඔබ වහන්සේ අප හා සමග සිටින දෙවියන් වහන්සේ නිසා අපි ප්‍රීති වන්නෙමු. ඔබ වහන්සේගේ සෙනග ස්වාමිනී මේ දොරටු වලින් ඇතුල් වී ඔබට උස් වූ ප්‍රශංසාව දෙන්න යන මේ මොහොතේදී ඒවා ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන් ඉන්ට සැනසුව මැනව. පිළිගත මැනව ස්වාමිනී අපේ ප්‍රශංසාව මන්ද ආත්මෙන් හා සැබෑකමින් නමස්කාර කරන්නා වුන් අතරේ වාසය කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නිසා නැවතත් අපි ඔබගේ එන ගැසූ දෑතට බාර වෙමින් මේ මෙහෙය කැප කරන්නේ යේසුස් වහන්සේගේ මත උතුම් විශුද්ධ නාමයෙන්. දෙමුද ස්වාමින් වහන්සේ ලොකුවත් කුල සන්නාදයක් සියලු ගෞරවය සියලු මහිමය ලබන්න වටින එකම තැන. Kemun majiwe Oba pasa sana Amen Hallelujah Mashakti yedi Oba pasa sana Mamulu jivide Mamulu shakti Mapatu mangimi Oba tulai Sami
कनादा Oh मागे जीवन मागे शक्तिया Oh betulamai Oh betulamai Dato sebelah Oh मागे जीवन मागे शक्तिया Oh betulamai Oh betulamai Oh मागे जीवन मागे शक्तिया Oh betulamai Oh betulamai Amin Oh betulamai Kita pun baca lagu atosan nada Hallelujah Oh betulamai Yes Oh betulamai Amin Amin
Jesus namaya mahadvenas kala himi mage jeevayai himi mage shaktiyai namadimi pemgitayen Jesus namaya Guru siya malaya levala balaya ganaka Jesus namaya mahadvenas kala himi mage jeevayai himi mage shaktiyai namadimi pemgitayen Jesus namaya Mami duwe namaya Dilipi duwe premaya Jesus, Jesus se namaya Nabatavada ganakana Namaya nete namaya min Premaya nete premaya min Mami duwe namaya Dilipi duwe premaya Jesus, Jesus se namaya Omavante priti napava puravanna swamine Oh puravanna Oh Yesuni Oh Yesuni Mage hadavate tibena henguman Tutuwe obay Mage hadavate tibena susuman Tutuwe obay Vedana tarin yana vitamat Hadiye nakisida Ma jivite diviya pura Oba malagay Mage hadavate Tibena henguman Tutuwe obay Mage hadavate Tibena susuman Tutuwe obay Vedana tarin yana vidamata Hariye nakisida Ma jivite diviya pura Oba malagay Sami dunia dale Oba hatamadare Oba gedate maveli Sintine mi ma
samide mage hadavatin nagena kannalahu asue obai mage hadavatin yadina yadu asue obai pilituru di mahadasana salu devidun obai ma jivite divya pura ma adare sami dunia adare obahatama adare obagedate ma beli satine mi ma divya pura ma sami dunia adare obahatama adare obagedate ma beli satine mi ma divya pura ma samire hallelujah mage hadavatin nagena mage hadavatin nagena kannalahu asue obai mage hadavatin yadina yadu asue obai pilituru di mahadasana salu devidun obai ma jivite divya pura ma adare hallelujah meu desna me ko be yaak ne karna hallelujah mage hadavatin nagena kannala asue oba wahanse mai bikhemun wahanse mage hadavatin yadina yadum asue oba wahanse vitaramai piliturudi mahadasana salu devidun obai mage jivite divya pura madare hallelujah oba gana karan hallelujah amen kiemu mage hadavatin oh kiemu mage yadina oh manse mai piliturudi mahadasana amen oh madre
Yesuni, Yesuni, oh Yesuni, Amen, Yesuni, oh hallelujah, oh hallelujah. Demun vanset. Loquat posana dek meu dasana. Hallelujah. Hallelujah. Oh, oh me ashirvada maveta hamba enekim. Oh me ashirvada maveta hamba ene ma divihimien samakarana. Oba hata puja kaleden Obe ashirvada Maveta hamba enne Apedato sovala hallelujah Obe ashirvada Maveta hamba enne Obe ashirvada Maveta hamba enne Madivihimi Samakarana Oba hata puja kaleden Obe ashirvada Maveta hamba enne Hallelujah Mapiligana de ashirvada Hallelujah Amen Pidemun bansa loquat posana de Obe ashirvada Amen Oh kiam obe ashirvada Obe ashirvada Maveta hamba enne Obe ashirvada Maveta hamba enne Madivihimien samakarana Oba hata puja kaleden Obe ashirvada Maveta hamba enne Swamini, Amen, Amen, Amen. Oh, me divya pura, divya pura, Amen. Divya pura mataya bangu Yehovah. Maganda se masusuma kwendo wenu. Kulagayang nemi maubage samada. Hallelujah. අපි සෑමදාම උන්වහන්සේගේ වුණේ උන්වහන්සේ අපව උන්වහන්සේගේ කරගත්ත නිසායි. දෙමුද තව ලොකු අත්පලසන්නක්. අපට දිව්‍ය පුරා අපේ මේ ජීවිතේ හුස්ම තියෙන තාක්කල් අපිට උන්වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්කම තියෙන්නේ උන්වහන්සේගේ ඒ අනගිලේ වලින් අපව මිලදී ගත්ත නිසායි. ආමේන්. ඔබට සෙමීට අසුන් ගන්න පුළුවන්. අපි මේ මොහොතේදී උන්වහන්සේගේ මේසයට ළඟා වෙමු. අපි විශ්වාස කරමු උන්වහන්සේ අපට යහපත් දවසක් ජීවනයක් ගෙනදී අද උන්වහන්සේගේ නාමය උස්සවන්නට උන්වහන්සේගේ මේසේ පංගුකාරකම ලබන්නට අපට දී තිබෙන මේ අනගී අවස්ථාව ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. වැඩි කාලයක් ගන්න නැතුව උපස්ථාන කරන්න අයවිත් කවුනා කර උපස්ථාන කරන්න. අපි උන්වහන්සේගේ වචනය දකිනවා යොහන් තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ
33 වෙනි පදයේ කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයට ජීවනය දෙන කෑමයි කීසේක. යේසුස් වහන්සේම ස්වර්ගයේ සාග තේජස අතහැර ඔබ උදෙසත් මා උදෙසත් ඒ ජීවනදායක කෑම වුණා. ඒ වගේම යොහන්තුමාගේ සුභාරංචිය 6:53 කියනවා ඒ නිසා යේසුස් වහන්සේ උන්ට කියනසේ සැබවක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම් ඔහුගේ ලේ නොබනවා නම් නුඹලා තුලම ජීවනය නැත. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. අද දවසේ උන්වහන්සේගේ ශරීරයත් රුධිරයත් අනුභව කරන සියලු දෙනාට උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයට ඒ සදාකාල ජීවනය ගෙන දී තිබෙනවා. ඔබ එවන් කෙනෙක් නම් ඔබ යේසුස් වහන්සේ ඔබගේ පුද්ගලික ගැලවුම්කාරයට පිළිගත් කෙනෙක් නම් ඔබ යේසුස් වහන්සේව පමණක් විශ්වාස කරන කෙනෙක් නම් අද උදෑසන නැගිට සිටින්න පංගුකාරකම ලබන්නට. හලෙලූයා. උපස්ථායකයන් බෙදන්න. එතෙක් අපි උන්වහන්සේගේ වචනයට සවන් දෙමු. උන්වහන්සේ කියනවා මක් නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය මාගේ ලේ සැබෑ වූ බීමය මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී මමද ඔහු තුලෙහි පවතිමි. මේ සැබෑ වූ කෑම කන්නා වූ මේ සැබෑ වූ ලේ බොන්නා වූ අය උන්වහන්සේ තුල පවතිනවා. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වෙනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ගෞරවය වේවා. මහිමය වේවා. අපේ අත්වල පත්වෙලා තිබෙනා මේ ශරීරය ඒ වටිනාකම ඔබ ඉත්තු ගත යුතුමයි. මන්ද උන්වහන්සේගේ වචනය සැබෑයි සත්‍යයි ජීවමානයි. උන්වහන්සේ අප මැදේ සිටිනවා මේ උදෑසන. කොහොමද අපි දන්නේ? උන්වහන්සේගේ වචනය කියනවා දෙන්නෙක්ව තුන් දෙනෙක්ව මාගේ නාමයෙන් එක්සිත්ව එක්සත්ව යම් තැනක රැස් වෙනවද මම ඔවුන් මැදේ සිටින දෙවියන් වහන්සේ. දෙන්නෙක්ව තුන් දෙනෙක්. අද උන්වහන්සේ අප මැදේ සිටිනවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ගෞරවය වේවා. මහිමය වේවා. Hallelujah. Shirakatama subaladini masatele. එක කොරින්තිය 11 වන පරිච්ඡේද 23 වෙනි පදයේ කියනවා මක් නිසාද මම නුඹලාට බාර දුන් ස්වාමින්ගෙන් ලැබෙමි. එනම් ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා මාගේ ශරීරය. මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. අපි සිහි ගන්වමුද මේ ශරීරය ඔබ උදෙසත් මා උදෙසත් පූජා කරනු ලැබූ ශරීරය. හලෙලූයා. අපි ඒ ගැන ස්තුතිවන්ත හදවතකින් යුක්තව මෙනෙහි කරමින් අපි ඒකට අනුභව කරමු.
එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලෙන් පිහිටුවන අලුත් කිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නෝද ඒ පමණ වර මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක් නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නෝද කුසලානෙන් බොන්නෝද ඒ පමණ වරක් උන්වහන්සේව සිහි කරමු. විසිහි ගන්වමු. මේ ලේ වකුරුන ලැබුවේ ඔබ උදෙසත් මා උදෙසත්. අපට අද සදාකාල ජීවනය උරුම කරගොන් දුන්නේ මේ ලේ බව ඒත්තු ගනිමින් අපි ස්තුතිවන්ත හදවතකින් යුක්තව එකට පානය කරමු. හලෙලුයා. අපේ දෑත්තු ස්වාමීන් අපි ස්තුති කරමුද ස්වාමිනී. අපි නැවත වාරයක් ඔබ වහන්සේට ස්තුති කරනවා. නොවටිනා අපට වටිනාකමක් දුන්නේ ඔබගේ කුරුසියේ ප්‍රේමයයි. අපි ගායනා කරා සේම කුරුසියේ බලය, ලේවල බලය. නොවටිනා මට ඒ වටිනාකමෙන් යුක්ත වටිනාකමක් ගෙන දුන්නේ ඔබගේ කුරුසියේ ප්‍රේමය නිසා ස්තුති කරනවා. ස්වාමිනී අපට ඔබ වහන්සේගේ ප්‍රේමය ගැන කියා නිම කරන්නට බෑ ස්වාමීනි. නැවතත් ස්තුති කරනවා. අපට මෙහි වටිනාකම ඒත්තු ගනිමින් පංගුකාරකම ලබන්නට දුන්නා වූ කරුණාව ගැන සභාවක් ලෙස එක පවුලක් ලෙස ස්වාමිනී ඒ රොටි කමින් ඒ කුසලානෙන් බොමින් ඔබගේ ප්‍රේමය අපට බෙදා ගන්නට ඔබ වහන්සේ දී තිබෙන කරුණාව ගැන නැවතත් ස්තුති කරන අතර රෝගී ඇඳන්වල සිටිනා වූ අපේ සහෝදර සහෝදරයන්ව අපි සිහි ගන්වන මේ මොහොතේදී ස්වාමිනී ඔබ වහන්සේ වුණවත් ඔබගේ කස පහරින් සුවයගෙනදී පහසගෙනදී ජයගෙනදී ඔවුන්ට ස්වාමිනී සතුරාගේ සියලු විලංගු වලින් ඔවුන්ව මුදා රෝගයේ බලයෙන් ඔවුන්ව මුදා නිදහස් කොට ඔවුන්ව සුව කළ මැනව. ඔබගේ වචනේ වා ඔවුන්ව සුව කළ මැනව. අද දවසේ ස්වාමිනී අපි ස්තුති කරනවා නැවත වාරයක්. මේ සිට ළඟාවීමට අපට දුන්නා වරප්‍රසාදය. ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ ගෙන දී තිබෙන ආශිර්වාදය ගැන ස්තුති කරනවා. ඔවුන්ට ඔබ වහන්සේ ගෙන දී තිබෙන ආශිර්වාදයෙන් කොටසක් ඔබ උදෙසා ඔබගේ සේවය උදෙසා ඔබගේ රාජ්‍ය උදෙසා නැවිල් ඇදහිලෙන් වපුරනවාද ඔබ වහන්සේ ස්වර්ගයේ කවුළු විවර කොට නැවතත් ඔවුන්ට ආශිර්වාද කළ මැනව. ස්වාමිනී නැති අයට දෙන පිණිසත් ආශිර්වාද කළ මැනව. ඔබගේ එන ගැසූ දෑතට සිළු දේ බාර කරන්නේ කැප කරන්නේ යේසුස් වහන්සේගේම නාමයෙන්ය. ආමේන්. ඔබට සම්මාදමක් දසින් කොටසක් තියෙනවා නම් ඔබට දමන්න පුළුවන්. විශේෂ දැන්වීමක් හැටියට කියන්න තියෙන්නේ අපේ දේව මෙහයන් මෙලෙස මේ ආකාරයෙන්ම ටික කාලයක් යනකම් පවතිනවා. ඒ වගේම අපේ ඉරුදින පාසල් නැවතත් මාර්තු පළවෙනි සතියේ නම් ලබන සතියේ සිට පවත්වනු ලබනවා. ඉතින් සියලුම දෙමව්පියන් ඔබගේ දරුවගේ පන්ති භාර ගුරුතුමා හෝ ගුරුතුමිය හමුව ඔවුන්ට කතා කරලා යුතු වෙලාවට ඒ දරුවන්ව ගෙනෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉල්ලා සිටිනවා මේ කැමරාව තියෙන ස්ථානයෙන් එහා මෙහා යෑමෙන් වළකින්න, දරුවන් වෙවීමෙන් වළකින්න. වන්ද එන සතියේ ඉඳලා ළමයි එන්න යනවා ඉරිදා පාසලට. ඉතින් අපි විශ්වාස කරන අපේ දරුවන්ට අපි දේ වචනේ ගැන්විය යුතුයි. ඉතින් කලට වේලාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ අඟහරුවාදා බයිබල් අධ්‍යයනයත් හවස 7:00 සිට රාත්‍රී 8:00 දක්වා, ඒ වගේම කාන්තා රැස්වීම 10 සිට 11:00 දක්වාත්, ඒ වගේම නිරාහාර යාඥාව සිකුරාදා උදෑසන 9 සිට 3 දක්වාත්, ඒ වගේම රාත්‍රී යාඥාව සුපුරුදු ලෙස 7:00 සිට 9 දක්වාත් පවත්වනු ලබනවා. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා උන්වහන්සේගේ උතුම් කරුණාව ගැනත් උන්වහන්සේගේ සැපයීම ගැනත් විදිවයන් වහන්සේට ස්තුති කරනවා. ස්තුති මම පාස්ටර් ටිරවන්ට බාර දෙනවා උන්වහන්සේගේ වචනේ බෙදා දීම සඳහා.
කැමති ගීතයක් ගායනා කරන්න. දුක සියල්ල ඔබට දුන්නා. ජෝසප් නොයෙකුත් දුක් අමාරුකම් තුලින් ගියා. ඔබ දන්නවා ජෝසප්ට මුහුණ දෙන්න සිදු වුණා බොහෝ අමාරුකම්. ජෝසප් සහ යේසුස් වහන්සේ අතර සම තත්ත්වයන් බොහෝමයක් තියෙනවා. ජෝසප් ගියාසේ ඔබටත් යන්න සිදු වෙලා තියෙනවා. මටත් යන්න සිදු වෙලා තියෙනවා. අද උදෑසන මේ ස්වාමීන් වහන්සේගේ මේසයට මම පංගුකාරකම ලබනකොට ඔබ දන්නවද මේ තමයි යේසුස් වහන්සේගේ DNA එක. ඔබ දන්නව DNA කියන්නේ මොකක්ද කියලා? DNA කියන්නේ ඇත්තටම මේක ඇවිල්ලා තියෙන්නේ ලතින් භාෂාවේ වචනයක්. දෙවියන් වහන්සේගේ ස්වභාවය. දෙවියන් වහන්සේගේ ස්වභාවය. ඉතින් සතුරාට ආරම්භයේ ඉඳලම අවශ්‍ය වුණේ දෙවියන් වහන්සේ එපා කියන දේම අපලව්වා කරවන්න. දෙවියන් වහන්සේ එපා කියන ගයෙන්ම කන්න. දෙවියන් වහන්සේ එපා කියන දේම කරන්න. දැන් ඔබ දන්නවා ඒ ගහෙන් කාපු දවසේම මොකද වුනේ? වෙනසක් තේරුණා ඒගොල්ලන්ට. මොකද්ද වෙනස? ලැජ්ජාවක් තිබුණා. අයියෝ අපේ වැස්ම ගහලා ගියානේ. අපේ DNA වෙනස් වෙලානේ. අපේ DNA වෙනස් වෙලානේ. අපි දැන් දෙවියන් වහන්සේට ප්‍රේමව සිටිය අප දැන් දේව ද්‍රෝහියෝ වෙලානේ. අපි දැන් දෙවියන් වහන්සේට දුවගෙන යන්න ඕන තැන අපි දැන් දෙවියන් වහන්සේගෙන් පලා දුවනවානේ. ඉතින් මේක තමයි සතුරා අද එදා කර දේම තමයි අදත් කරන්නේ. කොහොම හරි අපව දෙවියන් වහන්සේ එපයි කියන දේ කරවලා අපව දෙවියන් වහන්සේ වෙතින් දුවන්නට ඈත් වෙන්නට සලස්සලා අවසානයේදී අපව නැති කරන්නයි බලාපොරොත්තු. මේ සියලු දේවල් තුලින් සතුරාගේ අරමුණ අපව නැති කරන්න. සතුරා එන්නේ සොරකම් කරන්නත්, සොරා එන්නේ සොරකම් කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත් පමණක් කිය. නමුත් හලෙලුයා දෙවිදලුක අත්පොළ සන්නාදය වෙන කෙනෙක් ආවා. යේසුස් වහන්සේ කිව්වා මා ආවේ. හැමෝගෙන මා ආවේ. ඔවුන්ට ජීවනය දෙන පිණිසත්. එය අධික ලෙස දෙන පිණිසත්ය. හලෙලුයා. හලෙලුයා. දෙන ලොකු අත්පොළ සන්නාදය. එයයි මේ සහභාගිය මේ මේසෙන් අපි ලබන්නේ. නැගිටි සිට ගායනා කරමු. හලෙලුයා. අත්පොළ සන්නාදය. ඕ හලෙලුයා. ඕ හලෙලුයා. දුක සියල්ල ඔබට දුන්නා. පරීක්ෂාව ඔබට දුන්නා. මට ලැබුණේ ඔබගේ සන්තෝෂයයි. දුක සියල්ල ඔබට දුන්නා. පරීක්ෂාව ඔබට දුන්නා. මට ලැබුණේ ඔබගේ සන්තෝෂයයි.
ඔව් ස්වාමිනේ ඔබෙන් නොවන සියල්ල මාගේ ජීවිතෙන් තුරන් කළ මැනව. ආමෙන්. හලෙලූයා. යේසුස් වහන්සේව මා තුල බිහි කළ මැනව. ස්තුතිය අසුන් ගන්න. අද අපි 40 වෙනි පරිච්ඡේදයට උපති පොතේ 40 වෙතට අපි පානගනවා. අපි දන්නවා දැන් අසාධාරණයක් වුණා. එදා අසාධාරණයක් වුණා. අදත් අසාධාරණ වෙනවා. හෙටත් අසාධාරණ වෙන්න යනවා. යේසුස් වහන්සේ නැවත පැමිණෙන තුරු මේ ලෝකේ සාධාරණත්වය සම්පූර්ණයෙන්ම ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් ඇත්තටම මට දෙවියන් වහන්සේ මේ උදෑසන කතා කරමින් ඔබට දෙන්න ඔබේ සිතේ තබන්න. දන්නවද මෙය තමයි එන්නතය. මෙය තමයි එන්නතය. හලෙලූයා. මෙය තමයි වැක්සිනේෂන් එක. හලෙලූයා. මේක තමයි ඔබට ප්‍රතිශක්තිය වඩවන්න යන්නේ පාපයට යක්ෂයට එරෙහිව ජය ගන්නා පිණිස. දැන් කොරෝනා ඇවිල්ලා දන්නවද කොරෝනා ಜಾති බොහෝමයක් තියලා තියෙනවා. මේ කොරෝනා අද ආපු දෙයක් නෙවෙයි. කොරෝනා ಜಾති බොහෝමයක් තියෙනවා. දැන් ඔබ දන්නවද මේ බොහෝ දේවල් ඇති වෙලා තියෙන්නේ සතුන්ගෙන්, කුරුල්ලන්ගෙන්. බර්ඩ් ෆ්ලූ කියලා එකක් ආවා. කුරුළු උණ නැත්නම් කුරුළු රෝගයක්. ඒවා බලපානවා. ඒ වගේම SARS මේට ඉස්සලා ආවා මේ SARS කියලා රෝගය. ඒකත් ඔබ දන්නවද කොරෝනා జాතියක් කියලා? කොරෝනා జాතියක්. ඉතින් දැන් මේ වවුලගෙන් ආපු කොරෝනාව මේ සියලු දේවල් අවසාන කාලයේදී වෙන්න යනවායි කියලා යේසුස් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඔබයි මමයි තේරුම් ගන්න ඕන මේවා මිනිස්සු විසුන් සැලසුම් කරගත් දේවල් වෙන්නත් පුළුවන්. මම ස්ථිරව කියන්නේ නැත්තේ මේක එහෙමයි කියලා. මම සයන්ටිස්ට් කෙනෙක් නෙවෙයි. මම විද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් අපි දන්නවා යම් කිසි මිනිස්සු කතා කරන දේවල් වලින් දැන් ඔබාමා කියන ජනාධිපතිතුමා කතා කරා පැන්ඩමික් එකක් ගැන. ඔහු මේ ඕවා තියෙනවා වීඩියෝ කරලා වීඩියෝ පටිවල අද ඉන්ටර්නෙට් එකට ගියොත් අන්තර්ජාලයට ගියොත් ඔබට මේවා සොයා ගන්න පුළුවන්. ඒ වගේම මේ 2018 මොකද්ද 2018 මේ PSR කිට් බොහෝ ලක්ෂ ගණන් වලින් ඇමරිකාවට ඕඩර් කරලා PCR සමාවෙන්න PCR කිට් වන මේ පරීක්ෂණ උපකරණ නැත්නම් උපකරණ භාවිතයට අවශ්‍ය කරන දේවල් 2018 ලක්ෂ ගණන් ඇමරිකාවට ඕඩර් කරලා තියාගන්නට හේතුවක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් පෙර සිටම යමක් කරනකොට අපිට ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති වෙන්නේ නැද්ද? ඇයි මේ රෝගී තත්වයක් නැහැනේ? ඇයි මේ වගේ නැති රෝග වෙනුවෙන් අපි සැලසුම් ගත වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය ඇති වෙනව නේද? ඉතින් ඇත්තටම මේ ප්‍රශ්න අහන අය නිසා තමයි අපිට යම් කිසි දැනුමක් ඇති වෙලා තියෙන්නේ මේ තත්වයන් ගැන. ඉතින් අපි ඉගෙන ගන්න ඕන පාස්ටර් ඩිලීන් අපිට ඊයේ කියා දුන්නාසේ පෙරේදා කියා දුන්නාසේ එක ක්‍රමයක් තමයි දෙවියන් වහන්සේව දැන හඳුන ගන්නට පුළුවන් වෙන එක ක්‍රමයක් තමයි ප්‍රශ්න ඇසීමෙන්. ආමෙන්. ඉතින් ඇත්තටම මේ සියලු ගාවිනා හටගන්න සිදු වෙනවා යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමට පෙර. ඉතින් අපිට බොහෝ යෝසෙප්ට මෙන් බොහෝ කරදර ප්‍රශ්න අමාරුකම් තුලින් ගිහිල්ලා තමයි අර දෙවියන් වහන්සේගේ පූර්ණත්වයට අපට එන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ ලෝකෙත් අපට දැන් ඉන්න කාලවකවානුවෙත් අපි නොඒකුත් අමාරුකම් තුලින් ගිහිල්ලා තමයි මේ පූර්ණත්වයට එන්න ඕන. නමුත් මේකට හොඳම ඒ කියන්නේ පාපයට හරියට මේ කොරෝනා වැනි වෛරස් වලට එන්නතය නැත්තම් වැක්සිනේෂන් එක. ඒකෙන් කරන්නේ මොකද්ද? කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? තමාගේ
ප්‍රතිශක්තිය රෝගයට එරෙහිව තියෙන ප්‍රතිශක්තිය වැඩි කරලා රෝගය තමා තුළට ඇතුල් වුණොත් වෛරසය තමා තුළට ඇතුල් වුණොත් ඒ වෛරසය නසා දැමීමේ නැත්නම් මර්ධනය කිරීමේ හැකියාව ප්‍රතිශක්තිය ඔබේ ඇඟ ඇතුලේ බිහි කිරීමයි. ඒකම තමයි යේසුස් වහන්සේ ඔබටත් මටත් යේසුස් වහන්සේගේ දේහය තුලින් මේසය තුලින් මේ සහභාගීත්වය කරන කොටගෙන අපි මේ දේහය අනුභව කිරීමෙන් සහ මේ රුධිරය පානය කිරීමෙන් අප තුල යක්ෂයට එරෙහිව ප්‍රතිශක්තිය බැරි වෙලාවත් පාපයට අපි ගොදුරු වුණොත් ඒ වෛරසය අපේ පාපේ නැමැති වෛරසය අපේ ජීවිත තුළට ඇතුල් වුණොත් එයට එරෙහිව යේසුස් වහන්සේගේ දේහය සහ යේසුස් වහන්සේගේ රුධිරය බලවන්තයි කියන එක තමයි දෙවියන් වහන්සේ අපට කරන්නේ. යේසුස් වහන්සේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මම කුරුසේ මත කරපු වැඩේ කරන කොටගෙන ඔබලාට ජය ලැබෙනවා. හලලුයා දෙන්න අත්පොල සන්නාද ජය නියතයි. දැන් මගේ සිතේ අද උදෑසන බයිබල් පද කීපයක් තියෙනවා ජෝසප් ගැන අපි කතා කරනවත් එක්කම පළමු කොට මම විශ්වාස කරනවා ජෝසප් තුල යහපත් වැඩක් දෙවියන් වහන්සේ ආරම්භ කරලා තිබුණා. පෙරළමුද අපි 40 වෙනි පරිච්ඡේද දුප්පත්ති පොතේ. නමුත් ජෝසප් මේ යහපත් වැඩය යහපත් සිහින ඔක්කොම දැක්කට මොකද ඔහු දැන් කරදරකාරී තත්ත්වයක්. ඔහු යන තැන කරදරයි. ඔහු යන තැන ප්‍රශ්න. ඔහු යන තැන අමාරුකම් දුෂ්කරතාවයන්. කවුරු හරි ඔහු අමාරුවේ දාන්න හදනවා වගේ තත්ත්වයක් පේනවා. ඒක නෙවෙයිද ඔබගේ ජීවිතෙත් මගේ ජීවිතෙත් ඔබට දකින්න යන හැම තැනම මිනිස්සු හදන්නේ අපිව අමාරුවේ දාන්න. ඒක අමුතුවෙන් අහන්න දෙයක් නෙවෙයි. දැන් අපි මේ පරිච්ඡේදය පොඩ්ඩක් අපි කියවමු නේද? දේ වචනේ කියවලා එපේ අපි අත්තිවාරම මත එපේ ගේ හදන්න. නැත්තම් මොකද වෙන්නේ? එහෙන් මෙහෙන් කෑල්ලක් දෙකක් හදාගත්තාම ඕව අඳ ගන්න ගියාම අමාරුයි. අපි අත්තිවාරම දාගමු. 40 අපි පාසල් රෙබේකට කියමු කියවන්න කියලා අපට කාලය ගත වුණත් අපි දේ වචනේට වෙලා දෙමු. දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ නාමයට උදින් තියලා තියෙනවා. හලෙලූයා. ආමේන්. ඒ නිසා අපි වචනය කියවමු. පාසල් රෙබේක අපට කියවන්න. ඉක්බිති මිසරේ රජවරුන්ගෙන් කුසලාන දරන්නාද පූපසාදන්නාද තමන්ගේ ස්වාමි වූ මිසරයේ රජවරුන්ට විරුද්ධව වරද කළෝය. පාරාවෝ තමන් ඇමතියන් දෙදෙනා වූ කුසලාන දරන්නන්ගේ නායකයා කෙරෙහිද පූපසාදන්නන්ගේ නායකයා කෙරෙහිද උදාස්ව ඔවුන් යෝසෙප් හිර අඩස්සියේ සිටි ස්ථානීය වූ රැකවල්ුන්ගේ නායකයාගේ ගේවන හිරගේ දැම්මේය. රැකවලුන්ගේ නායකයා ඔවුන් යෝසෙප්ට බාර කළේය. ඔහු ඔවුන්ට සේවය කළේය. ඔහුද කාලයක් හිරගේ සිටියෝය. හිරගේ බන්ධනා ලද්දා වූ මිසරේ රජුරුවන්ගේ කුසලාන දරන්නාද පූපසාදන්නාද යන දෙදෙනාම තම තමාට අදාළ වූ අර්ථ ඇති හීනයක් එක රාත්‍රියේම දුටුවෝය. යෝසෙප් උදය ඔවුන් වෙතට ආකල ඔවුන් ශෝකයෙන් ඉන්න බව දුටුවේය. නුඹලා අද මලානිකව සිටින්නේ මක් නිසාදැයි සුවකීය ස්වාමියාගේ ගෙයි තමා සමග හිරේ සිටි පාරාවෝගේ ඒ ඇමතියන්ගෙන් ඔහු ඇසුවේය. ඔහුද අපි හීනයක් දුටිමුවා. ඒකේ තේරුම කියා දෙන්න පුළුවන් කෙනෙක් නැත්තේ යයි ඔහුට කීවෝය. තේරුම කියා දීම දෙවියන් වහන්සේට අයිති නොවේද? එය මට කියා පල්ලායයි යෝසෙප් ඔවුන්ට කීවේය. එවිට කුසලාන දරන්නන්ගේ නායකයා තමාගේ හීනය යෝසෙප්ට කියනුයේ. බලව හීනෙන් මුද්‍රික වැලක් මා ඉදිරියේ තිබුණේය. ඒ මුද්‍රික වැලේ අතු 3ක් තිබුණේය. ඒක දලු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය. එහි වලුවල ඉදුණු මිදි පළ තිබුණේය. පාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය. මම මුද්‍රික ඵල රැගෙන පාරාවෝගේ කුසලානට මිරිකා
ඒ කුසලාන පාරාවෝ අතට දුනිමි කීවේය. යෝසෙප් හුට කියනුයේ එහි අර්ථය මෙය. අතු 3 නම් 3 දවසක්ය. තව 3 දවසක් ඇතුළතදී පාරාවෝ නුඹේ හිස ඔසවා නුඹේ නිලියට නැවත නුඹ පමුණුවන්නේය. නුඹ පාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නේය. ඉතින් නුඹට සුබ සිද්ධ වූ කල්ලි මා සිහිකොට මට කරුණාව පෙන්වා පාරාවෝට මා ගැන සඳහන් කර මේ ගෙයින් මා නිදහස් කරවන ලෙස ඉල්ලමි. මක් නිසාද සැබවින් මම හෙබ්‍රවරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබිමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙලෙමි කීය. පූපසාදන්නන්ගේ නායකයා ඒ අර්ථය කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ මමත් හීනයක් දුටිමි. බලව මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි 3ක් තිබුණේය. ඉහළම පෙට්ටියේ පාරාවෝට සාදන ලද සියලු ආකාර පූප තිබුණේය. පක්ෂිහු මාගේ හිස පිට තිබුණු පෙට්ටියෙන් ඒවා කෑවෝයයි කීවේය. යෝසෙප් උත්තර දෙමින් ඒකේ අර්ථය මෙසේය. පෙට්ටි 3 නම් 3 දවසක්ය. තව 3 දවසක් ඇතුළතදී පාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔස්සවා නුඹ ගසක එල්වන්නේය. පක්ෂියෝ නුඹේ මාංශය කඩා කන්නෝයයි කීය. තවද 3 වෙනි දින වූ පාරාවෝ උපන් දවසේදී ඔහු තමාගේ සියලු මෙහෙකරුවන්ට මංගල්‍ය කෑමක් පිළියෙල කළේය. යෝසෙප් ඔවුන්ට තේරුම කියා දුන් ලෙස කුසලාන දරන්නන්ගේ නායකයාගේ හිසද පූපසාදන්නන්ගේ නායකයාගේ හිසද තමාගේ සේවකයන් අතරේ සෙව්වේය. කුසලාන දරන්නන්ගේ නායකයා ඔහුගේ නිලයට නැවත පැමිණවිය. ඔහු පාරාවෝගේ අතට කුසලාන දුන්නේය. එහෙත් ඔහු පූපසාදන්නන්ගේ නායකයා එල්ලා දැමීය. එසේ වී නමුත් කුසලාන දරන්නන්ගේ නායකයා යෝසෙප් සිහි නොකොට ඔහු මතක නැති කළේය. ආමේන්. පියාණනි මේ වචනයට ආශිර්වාද කරන්න. අපට අදට අවශ්‍ය භෝජනය, අදට අවශ්‍ය වචනය අපේ සිත්වලට කාවැද්දුව මැනව. ස්වාමිනී ඔබගේ දාසය අපොහොසත්, ඔබ වහන්සේ පොහොසත්. එනිසා ඔබගේ දාසය ඔබගෙන් ඉල්ලා සිටින්නේ මේ ඔබගේ දරුවන්ට අවශ්‍ය පෝෂණය ශුද්ධාත්මයණෙනි දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලමුව. ආමේන්. ආමේන්. දැන් ජෝසප්ට කොහේ හිටියත් ජෝසප් සමග කවුද හිටියේ? ස්වාමි වූ දෙවියන් වහන්සේ. බලන්නේ 39 වෙනි පරිච්ඡේදයේ අපට පෙනියනවා 20 වෙනි පදය සහ 21 වෙනි පදය. 20 වෙනි පදය සහ 21 වෙනි පද දෙක පොඩ්ඩක් අපි නැවත මතක් කරගමු. මොකද්ද වුනේ? ඔහු හිරගෙදර දැන් දාලා තිනවා අසාධාරණ ලෙස. එවිට යෝසෙප්ගේ ස්වාමියා ඔහුගෙන රජුහුගේ හිරකාරයන් බඳින ලද ස්ථානය වූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය. ඒත් ස්වාමින් වහන්සේ යෝසෙප් සමග සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් සමුවේ ඔහුට කරුණාව ගෙන දුන්සේක. මම ඔබට කියන්න කැමතියි ස්වාමින් වහන්සේ ජෝසෙප් සමග සිටිනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ අප සමගද සිටිනවා. මන්ද යේසුස් වහන්සේ කිව්වා ලෝකාන්තිමය දක්වා සියලු කාලෙහිම මා නුඹලා සමග සිටිනවා. ආමේන්. හලෙලූයා. මම නුඹලාව තනි කරන්නේ නැහැ. ඉතින් අපි යේසුස් වහන්සේගේ ප්‍රේමය කරනකොටගෙන අපට ස්වාමි වූ දෙවියන් වහන්සේ අප සමග යෝසෙප් සමග සිටියාසේම අප සමගද උන්වහන්සේ සිටිනවා. ඒ නිසා අපට අමාරුකම් තුලින් යන්න සිදු වෙලා තිබුණත්
අපට දවසකදී ඒවා දකින්ට යනවා සියලු දේවල් ක්‍රියා කරලා තියෙන්නේ අපි උන්වහන්සේ සමග සිටින නිසා අපේ යහපත පිණිසයි. හලෙලූයා. ආමෙන්. ඉතින් පළමු කොට අපි ඉගෙන ගන්නවා මේ තත්වයේදී මිනිසා කෙරෙහි විශ්වාසය තබන්න බෑ. ජෝසප් යම් ආකාරයකින් මිනිසා කෙරෙහි විශ්වාසය තැබුවා, ඉල්ලුවා උපකාරයක් මේ පාත්‍රාධාරිගෙන්, පාත්‍රය ගෙනින යන මේ රජතුමාගේ සේවකයාගෙන්. ඔහු දැනගෙන හිටියා ඔහුට ලැබුණු සිහිනය ඔහු පැහැදිලි කරලා දුන්නට පසුව ඔහු කිව්වා දැන් ඔබ දවස් 3කින් නැවත රජතුමා ඉදිරිපිට සේවය කරන්න යනවා. එතකොට මාව අමතක කරන්න එපා. නමුත් ඔබ මං කියන්න කැමති මිනිසා කෙරේ විශ්වාස කරන්න එපා. මිනිසා ඔබව අමතක කර දමාවි. ඒක වුණේ නැද්ද? මිනිසා ඔබව අමතක කර දමාවි. දෙවියන් වහන්සේගේ සැලැස්ම විතරයි ක්‍රියාත්මක වෙන්න යන්නේ. ඊට පස්ව මොකද වුනේ? ඔබට පෙනියනවා මෙතන මිදී යුස සහ රොටි. පේනවද රොටි සහ මිදී යුස? ඒක සංකේතයක්. ඔබ හිතාගන්න මොකද්ද මේකට මේක සංකේත වන්නේ කියලා. දෙවියන් වහන්සේ හැම දෙයක්ම කරන්නේ මේ ආකාරවයි. දැන් මේ උදෑසන මං ඔබලාගේ සිතේ තබන්න උත්සාහ කරන්නේ මෙන්න මෙයයි. පිලිපි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 සහ 6 වන පද දෙක මේ තුලින් මං ඔබලා මත තියන්න කැමතියි. දැන් ජෝසප් දෙවියන් වහන්සේ තෝරාගත් දරුවෙක්. ආමෙන්. ජෝසප් දෙවියන් වහන්සේ තෝරාගත් දරුවෙක්. තෝරාගත් අයට තමයි පීඩාවල් තියෙන්නේ. දෙවියන් වහන්සේ මේ සියලු කරුණු කාරණාවල් හරහා අපව සූදානම් කරනවා මහත් වූ උතුම් වූ සේවය කිරීමේ තත්වයකට ගේන්න. හලෙලූයා. දෙවියන් වහන්සේගේ පාසල පහසු පාසලක් නෙවෙයි. උන්වහන්සේ අපව ගෙන යන මාර්ගය ඉතා සියුම් ලස්සන මාර්ගයක් නෙවෙයි. පටු අමාරුකම් ඇති මාර්ගයක් තුලින් තමයි ගෙනියන්නේ. නමුත් අපි මේ පදය කියවමු. පාසර් රෙබෙකා අපිට කියවන්න පිලිපි 1:5 සහ 6 යන පද දෙක මං ඔබේ සිතේ තබන්න කැමති අද උදෑසන. මේ ස්වාමින් වහන්සේ මට දීලා තියෙන පද දෙකක්. මොකක්ද මේ පද දෙක? පළවෙනි මේ පිලිපි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 සහ 6 යන පද දෙක දිහා බලමු. නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි. right. පෞල්තුමා කියනවා මට විශ්වාසයි. දැන් අපි ඔක්කොම ජෝසප් දිහා බලලා අපි ජෝසප්ට මේක කියමු නේද? ජෝසප් බය වෙන්න එපා. නුඹ තුල යහපත් වැඩක් පටන් ගත්තා වූ ස්වාමින් වහන්සේ. දැන් කවුද ස්වාමින් වහන්සේ? ඔබ හිතනවද මේ පෞල්තුමා කතා කරන ස්වාමින් වහන්සේ හිටියයි කියලා ජෝසප් ඉන්න කාලේ? ඔව් ජෝසප් ඉන්න කාලේ හිටියා. මොකද්ද දෙවියන් වහන්සේගේ වචනේ කියන සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ තැනන් වහන්සේ. යේසුස් වහන්සේ කියන නමෙන් නෙවෙයි සිටියේ ස්වාමින් වහන්සේ හැටියටයි සිටියේ. වාක්‍ය අනුව හැටියටයි හිටියේ. එතකොට අපි දන්නවා අපි දැන් ජෝසප්ට කියන අතරේදී මේ දැන් 40 වෙනි පරිච්ඡේදයේ ජෝසප් අසරණ වෙලා වගේ. සමහරවිට ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැටලු වලදී ඔබයි මමයි අසරණ වෙලා වගේ. අනේ අපිට ඇයි මේවා වෙන්නේ? බය වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබ තුල යහපත් වැඩක් පටන්ගෙන තියෙනවද? ඒක සම්පූර්ණ කරනවාමයි. දෙන්න උන්වහන්සේට ඇදහිල්ලෙන් අත්පොළ සන්නාදයක්. බය වෙන්න එපා. මොන ප්‍රශ්නයක් තුලින් ඔබ අද ගියත්. ඔව් ලොකු අත්පොළ සන්නාදයක් දෙන්න. දැන් ඔබ මොන ප්‍රශ්නයක් තුලින් මොන අමාරුක සමහර අයට ප්‍රශ්න නැහැ. ඒගොල්ලන්ට හොඳ තත්ත්වයන් තියෙනවා. නමුත් තවත් සමහර අයට බොහෝ පීඩාවල් තියෙනවා, බොහෝ අමාරුකම් තියෙනවා. දෙවියන් වහන්සේට අපි
අපේ ඇස් දෙක අපි තියාගන්න ඕන දෙවියන් වහන්සේ මැත්තේ. අපි හිතුවට මේ පාත්‍රධාරී අපිට මම යට උදව්වක් කරා හිර ගෙදර වුණත් ජෝසෙෆ්ට පුළුවන් සේවය කරන්න. කොහෙත් ජෝසෙෆ්ට එකයි ස්වාමින් වහන්සේ අප සමග නිසා අපිව කොහේ දැමුවත් අපට සේවය කරන්න පුළුවන්. ඉතා අමාරු තත්ත්වයන් වලදීත් අපට දෙවියන් වහන්සේ අප සමග සිටිනවා නම් අපට මහඟු සේවයක් කරන්න පුළුවන්කම තියෙනවා. අපට කිසිම කාරණාවට හේතුවක් නැහැ. සියල්ලේදී අපට ස්තුති කරන්න පුළුවන්. මන්ද අපට දැනුම තියෙනවා දෙවියන් වහන්සේ සියලු දේවල් එකට ක්‍රියා කරන්නේ අපේ යහපත පිණිසයි. මන්ද අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයව සිටින නිසා. එතකොට දැන් බලන්න ජෝසප්ගේ ජීවිතය දිහා පොඩ්ඩක් බලන්න. එයා දැන් හිරගෙදර ඉන්නේ. අසාධාරණවයි. නොකරපු වරදකටයි. කොච්චර මිනිස්සු අද නොකරපු වැරදිවලට දුක් විඳිනවද? නිකන් හිතලා බලන්න. අද සමාජයේ ගත්තහම කොච්චර මිනිස්සු දුක් විඳිනවද නොකරපු වැරදිවලට? තව කෙනෙක් කරපු වැරදි නිසා ඔබ දුක් විඳිනවා. නමුත් ඔබ හිතනවාද දෙවියන් වහන්සේට ඒක පේන්නේ නැහැයි කියලා? විශේෂයෙන් දෙවියන් වහන්සේගේ දරුවන් ගැන උන්වහන්සේ බලනවා. හලෙලූයා. බය වෙන්න එපා. සැලෙන්න එපා. ඇදහිල්ලෙන්ම විශ්වාසයෙන්ම යාඥාවෙන්ම දෙවියන් වහන්සේ සමගම ඔබ සම්බන්ධ වෙලා ඉන්න. ඔබගේ දවස එනවා. ඔබගේ දවස එනවා. ඔබගේ ආශිර්වාදලත් දවස එනවා. ඔබ ඉල්ලන නොහොත් සිතනවට වඩා මහත් දේ කරන්න උන්වහන්සේගේ සැලසුම අපිට දැන් තේරෙනවා. මන්ද අපිට මුළු උපත්ති පොතම තියෙනවා. යෝසප්ගේ මුළු කතාවම අපි කියවලා තියෙනවා. ඒ බයිබලයේ සඳහන් වෙනවා. අපිට මේක තරම් මේ ලොකු දෙයක් නෙවෙයි. අපි දන්නවා දැන් කතාවේ අවසානය අපි දන්නවා. ආරම්භයත් අවසානයත් අපි දන්නවා. ඒ නිසා ඒක තරම්ම අපට උද්‍යෝගිමත් නොවුණාට ජෝසප් දන්නේ නැහැ. ජෝසප් දන්නේ නැහැ මොනව වෙන්න යනවද කියලා. ඒ ජෝසප්ගේ ඇදහිල්ල විශ්වාසය දෙවියන් වහන්සේට බැනවැදීමක් නැහැ. ඒ ඇදහිල්ල විශ්වාසය ඔහු තුල තියෙනවා. ඔහු අපි වගේමයි සමහරලාට හිතනවා මම මේ පාත්‍රධාරීට දේව කරුණාවෙන් මට ලැබුණු අනුග්‍රහයෙන් මම උපකාරයක් කරලා මෙයාගේ සිහින ඔක්කොම මෙයාට පැහැදිලි කරලා දීලා මෙයාට වෙන්න යන දවස් තුනකින් වෙන්න යන දේවලුත් මම මෙයාට පැහැදිලි කරලා දුන්නා. ජෝසප් කියන දේවල් ජෝසප් කියන්නේ ජෝසප්ගේ හැකියාවෙන් නෙවෙයි. ස්වාමින් වහන්සේ ඔහු සමග සිටින නිසා ඒ ස්වාමින් වහන්සේගේ හැකියාවෙන් තමයි මේ ජෝසප්ට මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ජෝසප් කියනවා දැන් මේක වුණාම මා ගැන පාරාවට කතා කරලා කියන්න මන්ද මම මෙහෙම දුක් විඳින්නේ හිරගෙදර ඉන්නේ මං කරපු වරදකට නොවේයි. මේක හරි අසාධාරණයක්. ඔබ මම අසාධාරණ කරලා නැතිවත් සමහරවිට අපිට දුක් විඳින්න වෙනවා. බලන්න ඔබ අනුගමනය කරන යේසුස් වහන්සේ දිහා. පොඩ්ඩක් ඔබ යේසුස් වහන්සේ දිහා බලන්න. උන්වහන්සේ කරපු අසාධාරණ වලටද දුක් විඳේ නෑ. උන්වහන්සේ කිසිම අසාධාරණයක් කාටවත් කළේ නෑ. උන්වහන්සේ හැමෝටම කළේ සාධාරණත්වයයි. උන්වහන්සේ ඉගෙන්නූ තරම ඉගෙන්නුවේ යහපත්කම් කරන්නයි. පාපෙන් තොරව ජීවත් වෙන්නයි. යේසුස් වහන්සේ ඉගෙන්නූ තරමක් ඉගෙන්නුවේ පිටස්තරයට වඩා අභ්‍යන්තරය පවිත්‍ර කරගෙන ජීවත් වෙන්නයි. ඉතින් මේ යේසුස් වහන්සේට මෙතරම් මිනිස්සු වෛර කරා නම් දුක් කරදර ඇති කරලා උන්වහන්සේව මරා දැමුවා නම් උන්වහන්සේව අනුගමනය කරන අපට එලෙස නොවෙන්න බැරි නෑ. ඒ කුරුසේ මාර්ගයම අපි යන්න ඉගෙන ගන්න ඕන. නමුත් අපේ විශ්වාසය මොනම තත්වයකදී වුණත්
අපි නැති කරගන්න නැතුව ඉන්න ඕන. නෑ මේ සියල්ල තුලින් දෙවියන් වහන්සේ මහඟු සැලැස්මක් මගේ ජීවිතයට මහඟු ආශිර්වාදයක් උන්වහන්සේ මා වෙනුවෙන් ඇඳලා තියෙන සැලැස්ම දාලා තියෙන සැලැස්ම ලියලා තියෙන සැලැස්ම අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවාමයි. මොන ප්‍රශ්නය මොන විරෝධතාවය මොන චෝදනාව නැගිලා තිබුණත් ඔබටත් මටත් විරුද්ධව දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. ඉතින් පාවුල්තුමා කියනවා මොකද්ද කියන්නේ? මේ 6 වෙනි පදේ නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන සේකයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි. විශ්වාසයෙන් පාවුල්තුමා ජීවත් වෙන්නේ. ජෝසප් ජීවත් වුණේ විශ්වාසයෙන්. දැන් ජෝසප් කිව්ව දේවල් සම්පූර්ණ වුණාද? සැබෑ දෙවියන් වහන්සේගේ දාසෙක් කියන දේවල් සම්පූර්ණ වෙනවා. සැබෑ දෙවියන් වහන්සේගේ දාසෙක් දේවානුභාවෙන් ඒ සිහිනය සැබෑ කරලා දුන්නහම ඒ පාත්‍රධාරියට ඒක සැබෑ වුණා. දවස් 3න් මොකද වුණේ? පාරාවගේ උපන්දිනය. ඔබ දන්නවද? ඔබ දන්නවද? යුදෙව්වරු උපන්දින සැමරුවේ සැමරුවද නැද්ද? සැමරුවේ නෑ. උපන්දින සැමරුවේ බොහෝ දුරට අන්‍ය ජාතීන්. අලුත් ගිවිසුමේ උපන්දින දවසකදී ඔළුව ගහලා ගිය මිනිස්සයා කවුද? කවුද දන්නේ? අලුත් ගිවිසුමේදී උපන්දින දවසකදී ඔළුව ගහලා ගිය බෙල්ල ගහලා ගියා එක්කෙනෙකුගේ. කවුද? යොහාන් ද බෞතිස්ත. යොහාන් ද බෞතිස්ත. දැන් පාරාවෝගේ උපන්දින දවසේදී කාගේ බෙල්ලද ගහලා ගියේ? බේකරි පාන් හදන මිනිස්සයාගේ. පූප හදන මිනිස් පූප හදලා කියලා කිව්වට ඒ මිනිස්සයා බේකරි කාර්යය. රජතුමාගේ සියලුම රොටි හැදුවේ මේ මිනිස්සයා. ඉතින් අපි ඉගෙන ගන්නවා මේ දවස් 3 තුලදී දෙවියන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ යහපත සඳහා ක්‍රියාත්මක කරාට දෙවියන් වහන්සේ පෙන්නවා මේකයි වෙන්න යන්නේ. මේ සිහිනය තුලින් පෙන්නවා. එතකොට පාත්‍රධාරීට නැවත රස්සාව ලැබුණා. ඔහුට පුළුවන් වුණා මිදියුස නැවත රජතුමාගේ අතේ දමන්න. නැටි රොටි හදන මිනිස්සයාට මොකද උනේ? රොටි හදන මිනිස්සයාගේ සිහිනයත් සැබෑ වුණා. සමහර සිහින හොඳ සිහින නෙවෙයි. නමුත් ජෝසප්ට හැකියාව තිබුණා දෙවියන් වහන්සේ ඔහු සමග සිටිය නිසා සැබෑව ඒ පූප හදන මිනිසයාට කියන්න. දවස් 3කින් පුතේ ඔබට මරණය සිද්ධ වෙන්න යනවා. දවස් 3කින් පුතේ ඔබට මරණය සිද්ධ වෙන. මේක කරන්න පුළුවන් මේ වගේ දේවල් කියන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. සාත්තරකාරයටවත් කියන්න බෑ. මගේ අම්මා නිතරම සාත්තර ගැහණු කෙනා යනකොට නෝනා හරි කරුණාවන්ත නෝනා කෙනෙක්. හරි කරුණාවන්තයි. නෝනා පින් පාටයි කියලා මගේ අම්මට කියලා කොහොම හරි මගේ අම්මගේ අත බලලා සාත්තරයක් කියන්න හදනවා. අම්මා කියනවා නිතරම මට තාම මතකයි මම පොඩි කාලේ අම්මා කියනවා මගේ මැරෙන දවස කියන්න පුළුවන්ද? අනේ නෝනා වීලු කරන්න එපා නෝනා කියලා සාත්තර ගැහණු කෙනා යනවා. ඇත්තටම කාටවත් කියන්න බෑ මැරෙන්නේ කවදාද කියලා. මැරෙන්නේ කවදාද කියලා කියන්න පුළුවන් එක්කෙනාටයි ඒ ਸਰව බලධාරි දෙවියන් වහන්සේට විතරයි. දෙන්න උන්වහන්සේට ගෞරවය.
ඉතින් ජෝසප්ට පුළුවන් වුණා ඒ හැකියාවෙන් මේ ඇත්ත කතා කරන්න. සැබෑ දේව දාසෙක් ඇත්ත කියන කෙනෙක්. එයාගේ ශක්තියෙන් නොවේ එයා ක්‍රියා කරන්නේ එයාට ලැබිලා තියෙන කරුණාවෙන් දේවානුභාවයෙන් තමයි ජෝසප්ට මේ සිහින සැබෑ කරලා දෙන්න පුළුවන් වුණේ නැත්නම් කියලා දෙන්න පුළුවන්. සැබෑ කළේ නෑ කියලා දුන්න. ඒවා දෙවියන් වහන්සේ විසින් සැබෑ කළා. දැන් ඔබ මගෙන් අහන්න එපා ඇයි එහෙම වුණේ කියලා. මම දන්නේ නැහැ. එහෙම තමයි වුණේ. ඒ වචනේ සඳහන් කරනවා. දැන් අපි ඉගෙන ගන්න ඕනේ ජෝසප්ගෙන් අවසාන වශයෙන් ජෝසප් මිනිසා කෙරෙහින් බලාපොරොත්තු වුණ අරමුණ ඉෂ්ට වුණේ නැහැ. ජෝසප් හොඳටම දන්නවා පාත්‍රධාරීව නැවතත් රස්සාවට උතුම් තත්වයට රජතුමා ඉදිරියට සේවය කිරීම සඳහා ඔහුව කැඳවනු ලබනවයි කියලා. එතකොට ජෝසප් කිව්වා මාගෙන රජතුමාට කියන්න. නමුත් මේ මිනිස්සයා රස්සාව ලැබුණට පස්සේ ජෝසප්ව අමතක වුණා. මේකෙන් අපි මොකක්ද ඉගෙන ගන්න යන්නේ? මිනිසාට ඔබ කොතරම් මිනිසන්ට උදව් කළත් උපකාර කරත් ඒගොල්ලන්ගෙන් ඔබ යම් බලාපොරොත්තු ඇති කරගෙන තියාගෙන හිටියත් ඒවා ඉෂ්ට වෙන්නේ නැති අවස්ථාවල් බොහෝමයක්ම තියෙනවා. දුකට පත්වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. එහෙම වෙලා නැද්ද ඔබට? ඔබ බොහෝ දෙනෙකුට උදව් කරලා ඔබ බොහෝ සමහරවිට සභාවට ඔබ උදව් කරලා ඇති ගොඩක්. ඔබ සභාවට ගොඩක් උදව් කරලා ඇති. ඔබ සමහරවිට බලාපොරොත්තු වුණ සභාව දවසකදී අපිව බලාගනී කියලානේ. නමුත් කනගාටුයි කියන්න සභාව ඔබව අමතක කරා. මේ සභාවට ඔබට ඔබ බලාපොරොත්තු වන පිහිට ඔබ බලාපොරොත්තු වන දේ ඉෂ්ට කරන්න බැරි වුණා. එහෙම වෙනවා. එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. ජෝසප්ට ඒක වුණා. එනිසා අපි ඉගෙන ගන්නවා මිනිස්සු කෙරෙහි විශ්වාසය තබන්න එපා. හැමෝම කියන්න මිනිස්සු කෙරෙහි විශ්වාසය තබන්න එපා. අද ඔබ යමෙකුට යහපත් දේවල් කරන්නේ යමක් බලාපොරොත්තු වෙන්නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවෙනවා කියලා වඩා හොඳයි ඒක විශ්වාස කරනවට. ඔබව අතාරින්නේ නැත්තේ කෙනෙක්මයි. ඒ දෙවියන් වහන්සේ විතරයි. ඔබව කවදාවත් ඔබේ බලාපොරොත්තුව නැති කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් එක්කෙනෙක් කෙරේ විශ්වාස කරොත් විතරයි. ඒ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරොත් විතරයි. හැබැයි මේ සියල්ල පිටිපස්සේ දිව්‍යමය සැලැස්මක් ඔබේ ජීවිතයටත් මගේ ජීවිතයටත් දෙවියන් වහන්සේ ළඟ තිබෙන බව අපි දැනගෙන හිටියොත් මොන තත්ත්වය මිනිස්සු අපිව අමතක කළත් අපට දෙවියන් වහන්සේ විසින් සැලසුම් කරලා තියෙන උතුම්ම සැලසුම ඉෂ්ට වෙන එක වෙනවාමයි. හලෙලූයා. අපි ස්තුතියි කියන්න ඕන පාත්‍රධාරීට. ජෝසෙෆ් අමතක වුණේ එක ගැන. මන්ද පාත්‍රධාරීට ජෝසෙෆ් මතක් වෙන දවසක් එන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ජෝසෙෆ්ව මතක් වෙන දවසක් එන්න යනවා. හැබැයි එදාට මේ පාත්‍රධාරී ජෝසප් ගැන හඳුන්වා කතා කරන්නට යන දවස එනවා. ඔබ හිතන දවස නෙවෙයි දෙවියන් වහන්සේගේ දවස.
ඔබ හිතන ආකාරයෙන් නෙවෙයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. හලෙලූයා. ඔබේ සිතුවිලි දෙවියන් වහන්සේගේ සිතුවිලි නොවෙයි. අහස පොළොවට වඩා ඉහළින් තියෙනවා වගේම දෙවියන් වහන්සේගේ සිතුවිලි එතරම් උසස් සිතුවිලි. එනිසා අපි නිතරම ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන. දෙවියන් වහන්සේ අප සමගයි. එනිසා අපිට බය වෙන්න දෙයක් නෑ. මේ සියලු දේවල් මගේ යහපත පිණිස වැඩ කරන්න යනවාමයි. පාසර රෙබේක අපට රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය කියවලා අපි නිම කරමු. හාලෙලූයා. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අප දනිමුව. මේ පදය ඔබේ ජීවිතය අත්තිවාරම් පදයක් කරගන්න ඕන. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන දේ නෙවෙයි ඔබට ලැබෙන්න යන්නේ. ඔබ ඉල්ලන දේ නෙවෙයි ඔබට ලැබෙන්න යන්නේ. ඔබ ඉල්ලන නොහොත් සිතනවට වඩා මහත් සැලැස්මක් දෙවියන් වහන්සේ ළඟ තියෙනවා. ආමෙන්. හලෙලූයා. එනිසා අපි මේ දෙවියන් වහන්සේගේ සැලසුම් අපේ ජීවිතේ සම්පූර්ණ වෙන්න යන්නේ අමාරුකම් මැද. දුෂ්කරතාවයන් මැද. ඇත්තටම අපි මුහුණ දෙන අමාරුකම් වලට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ දෙවියන් වහන්සේට. ඒ දන්නවද ඒවා තුලින් අපේ විශ්වාසය ගොඩනගන දෙවියන් වහන්සේ කෙනෙක් අපට ඉන්නේ. ශුද්ධාත්මයනෝ නිකන් ඉන්නේ නෑ. ශුද්ධාත්මයනෝ ඒ ජල පිට වැඩ කරනවා වගේම අද උදෑසන මේ වචනේ නැමැති ජලය මත වචනේ නැමැති වතුර මත උන්වහන්සේ අද උදෑසන ක්‍රියාත්මක වෙනවා. ඔබේ ජීවිතේ මගේ ජීවිතේ උන්වහන්සේ ක්‍රියා කරනවා. හලෙලූයා. අවුරුදු 2ක් ගියා මගේ දරුවා. ප්‍රමාදය ඉංග්‍රීසියෙන් කියනවා delay is not denial. ඉංග්‍රීසි කියමනක් තියෙනවා. delay is not denial. දෙවියන් වහන්සේ ප්‍රමාද වුණයි කියලා යමක් ඔබේ ජීවිතේ සම්පූර්ණ කරන්න ඒක වෙන්නේ නැහැයි කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේ යමක් සම්පූර්ණත්වයට ගේන්න ප්‍රමාදයි කියලා ඔබට හැඟුණාට ඒක වෙන්නේ නැහැයි කියලා හිතන්න එපා. ඒක වෙන එක වෙනවාමයි. හලෙලූයා. ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකයමයි. දැකලා නැති දේවල් ගැන ඔප්පුවමයි. ආමෙන්. ඉතින් ඔබටයි මටයි යම් ප්‍රමාදයක් වෙලා තිබුණොත් දෙවියන් වහන්සේගේ පිළිතුරු ලැබීමේදී අපි කිපෙන්න හොඳ නැහැ. තරහ යන්න හොඳ නැහැ. ප්‍රමාද වෙනකොට තරහ යනවා. කේන්ති යනවා. නමුත් අපි ජෝසප්ගෙන් ඉගෙන ගන්න ඕනේ. ඔහුට වෙනස්කම් කළාට, ඔහු පිහිට වුණු මිනිස්සු ඔහුට වෙනස්කම් කළාට ඔහු දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවය දිගටම හිරගේ ඇතුලේ තමාට ලැබුණු වගකීම් සම්පූර්ණ කරමින් අවුරුදු 2ක් තව හිටියා. හලෙලූයා. ඉංග්‍රීසියෙන් කියන couldn't be better. තව වචනයක් කියමනක් තියෙනවා it couldn't be better. මේ අවුරුදු 2 ගියාට පස්සේ ඔන්න දවස උදා වෙන්නට යනවා. හලෙලූයා. ජෝසප් දන්නේ නැහැ. ඔබයි මමයි දන්නවා අවුරුදු 2ක් ගියයි කියලා. කාලය අපි සිංහල කියමනක් තියෙනවනේ කාලයගේ ඇවෑමෙන් ඔක්කොම දේවල් ලස්සනට වෙයි බය වෙන්න එපා. ඒකේ යම් ඇත්තක් තියෙනවා. දෙවියන් වහන්සේ කාලය සමග තමයි ඔබේ ජීවිතෙත් මගේ ජීවිතෙත් ක්‍රියා කරන්න යන්නේ. මම සේවයට අලුත් බැඳුනම මම දෙවියන් වහන්සේගෙන් කාර් එකක් ඉල්ලුවා.
නමුත් දෙවියන් වහන්සේ ඒ කාලේදී කාර් එක දුන්නේ නැහැ. ඇයි දන්නවද? සම්මාදම 35යි 75යි 33යි 85යි කාර් එක දුන්නා නම් ටයර් දාන්නත් සල්ලි නැහැ. පෙට්‍රල් ගහන්නත් සල්ලි නැහැ. ඉතින් දෙවියන් වහන්සේ ඒ වකවානුවේදී අපට ඉල්ලන දේ දුන්නේ නැහැ. නමුත් අවුරුදු ගණනාවක් ගියාට පස්සේ අපිට කාර් එක ලැබුණා. කාර් එක ලැබුණාම සභාවේ හැකියාව තිබුණා ඒ කාර් එකට අවශ්‍ය කරන ඉන්ධන සහ අවශ්‍ය කරන නඩත්තුව දෙන්න. දෙවියන් වහන්සේ දන්නවා කාලේදී හරි කාලේදී ඒ දේවල් අපේ අතට පත් කරන්න. ආමෙන්. ඒ නිසා කලකිරෙන්න එපා ප්‍රමාදයක් තියනවායි කියලා. ඔබ යම්කිසි අමාරු තත්ත්වයක් තුලින් යනවායි කියලා ඔබ හිත දුකටපත් වෙන්න ඉඩ දෙන්න එපා. නෑ දෙවියන් වහන්සේ කෙරෙම ඇස් දෙක සවි කරගන්න. ඔබ යම් ආකාරයකින් මිනිසෙක් තුල විශ්වාසයක් තිබුණ මෙයා මාගෙන කතා කරයි. මෙයා ජනාධිපතිතුමාට මාගෙන කියයි. මම කියන්න කැමති ඒ කතා කරන වෙලාවෙ නෝ බව අමතක වෙන්න දෙවියන් වහන්සේ සලස්සනවා. මන්ද දෙවියන් වහන්සේගේ අරමුණ කිසිම මිනිසෙකුට මහිමය ස්තුතිය නමස්කාරය ඔබ දෙනවට නෙවෙයි. එය දෙන්න ඕනේ දෙවියන් වහන්සේට විතරයි. හලෙලූයා. ගීතිකා කණ්ඩායමෙන් ඉක්මනට ඉන්නවනම් අඩුම ගාන ට්‍රෙවෝනි සහෝදරිය එන්න ඇවිල්ලා අපට මගේ හදවතේ තිබෙන සුසුමන් බලන්න ජෝසප් ගැන සිහි කරමින් දන්නේ ඔබයි. කවුද දන්නේ? කවුද දන්නේ? හලෙලූයා. ආමෙන්. කවුද දන්නේ? ඉන්නවද අපිට ගීතයේ වචන ටික දාන්න. හොඳයි. අපි මේ පදේ නැවතත් කියවන්න ඕන. හැමෝම පෙරල ගන්න පිලිපි පළවෙනි පරිච්ඡේදේ. පස්වෙනි පදයට මම කියන නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒ සම්පූර්ණ කරන සේකයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි. පාවුල්තුමා කොහෙන්ද මේ පණිවිඩය ලියන්නේ? කියන්න මට පාවුල්තුමා කොහෙද පොත් ලිව්වේ? ලස්සන මේසයක් එක්ක පුටුවක වාඩි වෙමින් වායු සමීකරණය කරපු කාමරයකද මේවා ලිව්වේ? මට කියන්න කොහෙද පාවුල්තුමා මේවා ලිව්වේ? කොහෙද පාවුල්තුමා මේක ලිව්වේ? හිරගෙදර. රජගෙදර නෙවෙයි. හිරගෙදර. මගේ සහෝදරයා සහෝදරිය ඔබයි මමයි හිරගෙදර හිර වුණාම ජීවිතේ හිර වුණාම තමයි අපෙන් හොඳ දේවල් එළියට එන්නේ. මිදියුස ලැබෙන්නේ නැහැ. මිරිකෙන්නේ නැත්තම් සමහරලර දෙවියන් වහන්සේ ඔබව මිරිකන්නේ ඔබ මිදි ගහේ අතු නිසා. ඵල දරන්නේ ඔබයි. හලෙලූයා. නැගිට අපි මේ වචන ටික අපිට පොඩ්ඩක් කියවමුද බලන්න. හලෙලූයා. මොකක්ද දන්නවද කියන්නේ? මගේ හදවතේ තිබෙන හැඟුමන් දුටුවේ ඔබයි. මගේ හදවතේ තිබෙන සුසුමන් දුටුවේ ඔබයි. වේදනා අතරින් යන විට මා අත හැරියේ නෑ කිසිදා. ජෝසප් කියනවා මගේ ජීවිතේ දිවිය පුරා ඔබ මා ළඟයි. ජෝසප් සමග කවුද හිටියේ? දන්නවද කවුරු ඔබව අතහැරියත් මා ඔබට කියන්න කැමතියි එක්කෙනෙක් ඔබව කවදාත් අතහරින්නේ නැහැ. හලෙලූයා. කියවන්න. අපි ගායනා කරමු එකට. පියානෝ එකත් එක්ක විතරක් ගායනා කරන්න. මගේ හදවතේ තිබෙන හැඟුමන් දුටුවේ ඔබයි.
මගේ හදවතේ තිබෙන සුසුමන් දුටුවේ ඔබයි වේදනාතරින් යන විට මාත හැරියේ නෑ කිසිදා මා ජීවිතේ දිවිය පුරා ඔබ මා ළඟයි මගේ හදවතේ තිබෙන හැඟුමන් දුටුවේ ඔබයි මගේ හදවතේ තිබෙන සුසුමන් දුටුවේ ඔබයි වේදනාතරින් යන විට මාත හැරියේ නෑ කිසිදා මා ජීවිතේ දිවිය පුරා ඔබ මා ළඟයි සමිඳුනි ආදරේ ඔබට මාදරේ ඔබගේ තැතේ මාවෙනි සිටිනෙමි මා දිවිය පුරා සමිඳේ ගොඩකින්න මේ උදෑසන මට හදවතේ බරක් තියෙනවා. මෙතන කීප දෙනෙක් ඉන්නවා. ඔබ මේ ජෝසප් ගියව තත්වයෙන් යනවා. ඔබ වේදනාවෙන් යන්නේ. ඔබ එවැනි කෙනෙක් නම් මා ආරාධනා කරන හැමීට ඉස්සරහට ඇවිල්ලා ඔබ හිට ගන්න. අනිත් අයට ජේසුස් පිටයි. දේව මේ අවසාන පියාණන් වහන්සේගේ ප්‍රේමයද යේසුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්මයන් වහන්සේගේ දයාව අනුකම්පාවද ඔබ සමග වේවා. ඔබ බලාගෙන ඉන්නවා යමක් වෙන්න ඒක වෙන්නේ නැති පාටයි. නමුත් ඔබ තාම අල්ලගෙන ඉන්නවා. එන්න ඉස්සරහට මා ඔබට පොඩි අත ගැසීමක් දෙන්න කැමති මේ උදෑසන. අනිත් අය කරුණාකරලා ඔබ හිමීට දේවමය පිටවේ යන්න ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. හalleluya. පාස්ටර් රෙබෙකා එන්න හalleluya. ගායනා කරන ට්‍රෙවෝනි